තෙරුවන් සරණයි සියලු දෙනාටම විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ සමග ඔබ රැඳී සිටින්නේ. අදත් ඔබට ඊ타ත්ම වැදගත් වන ඔබේ නිවන් ප්‍රතිපදාවට ඊ타ත්ම අත්‍යවශ්‍ය වන මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයට අදත් වැඩම කොට සිටිනවා. ලබනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හාමුදුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේ පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප. තෙරුවන් සරණයි. අද අපි සාකච්ඡා කරන්නේ විශේෂයෙන් බෞද්ධ ඔබට හුරු පුරුදු මාතෘකා කිහිපයක්. නමුත් මේ සම්බන්ධයෙන් ඔබේ විශේෂ දැනුම අවබෝධය වැදගත් වෙනවා ඔබට නිවන් දකින්නට උත්සාහවත් වෙනකොට. මේ නිවන් ප්‍රතිපදාව පුරාගෙන යනකොට අප සතුව තිබිය යුතු ගුණාංග තියෙනවා. අන්නේ ගුණාංග පිළිබඳව අවධානයක් නැතුව ගියොත්, ඒ අත්‍යවශ්‍ය අංග පිළිබඳව අපේ අවධානය නැතුව ගියොත් නිවන් ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්නවා කියන එක ලෙහෙසි පහසු නෑ. ඉතින් මේ නිවන් ප්‍රතිපදාවටම අනුයුක්තව තියෙන, ඒ හාම යෙදී තියෙන ඊ타ත්ම වැදගත් තේමාවන් කිහිපයක් අද සාකච්ඡාවට භාජනය කරන්නේ. මුලින්ම අපි කතා කරන්නේ අවිහිංසා සහ සෝචෙය්‍ය කියන කරුණු දෙක සම්බන්ධයෙන්. අවිහිංසා කියනකොට අපිට මතක් වෙන්නේ අපේ බණ කතා සාහිත්‍යයේ සාම කුමාරයා බෝධිසත්වයන් වහන්සේ මේ අවිහිංසාව කියන එක කොච්චරනම් භාවිත කරලා තියෙනවද? කරුණාව, මෛත්‍රිය මේ උත්තරීතර ගුණාංගයක්. ඉතින් අපි අද මුලින්ම ආරම්භ කරමු කස්සප හඳුනන අවිහිංසාව සහ සෝචෙය්‍ය කියන මාතෘකා දෙකකින්. තෙරුවන් සරණයි සිළු දෙනාටම. අවිහිංසාව සහ සෝචෙය්‍ය මේ ගුණධර්ම දෙක ඊටාම වැදගත් ගුණධර්මයන්. කෙනෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන මේ ගුණධර්මයන් නිර්වාණගාමිනී ප්‍රතිපදාව විශේෂෙහි මහා කාර්යභාරයක් සිද්ධ කරන වටිනා ගුණධර්මයන්. අවිහිංසාව කියලා කියන්නේ හිංසාවෙන් තොර බව. ඒකට හිංසාවෙන් ඉවත්ව ගිය ස්වභාවය අවිහිංසාව කියලා කියනවා. නැතිනම් මේ කරුණාවගේ තියෙන කරුණාවේ තිබෙන පූර්ව භාගය අවිහිංසාවයි කියලා. ඒ පිළිබඳව විග්‍රහ කොට දක්වනවා අවිහිංසාති කරුණාපි කරුණා පුබ්බ භාගෝපි කියලා. අවිහිංසාව කියලා කියන්නේ කරුණාවටම තවත් පදයක්. එහෙම නැතිනම් කරුණාවම තමයි. මේ කරුණාවේ තිබෙන පූර්වාර්ධය නැතිනම් පූර්ව භාගය තමයි අවිහිංසාවයි කියලා කියන්නේ. ඒකට යම්කිසි කෙනෙකුට තව කෙනෙකුගේ හිංසාවක් පිළිබඳව හිංසාවකට පත්වීමක් පිළිබඳව යම් අකමැති බවක් තිබෙනවා නම්, එතකොට හිංසාවට හිත නැමෙන්නේ නැති බවක් තිබෙනවා නම් අන්නේ කරුණා සම්පන්න සිතුවිලි තමයි අවිහිංසාවයි කියලා කියන්නේ. එතකොට මේ පිළිබඳව තවදුරටත් විග්‍රහ කරනවා තත්තකතම අවිහිංසා යා සත්තේසු කරුණා කරුණායන කරුණායිතත්තං කරුණා චේතෝ විමුක්තිං අයං උච්චති අවිහිංසා. එතකොට අවිහිංසාව කියලා කියනකොට කරුණාවක්, කරුණායනයක්, ඒ වගේම කරුණා කරන ස්වභාවයක්, කරුණා චේතෝ විමුක්තියක් තිබෙනවා නම් අයං උච්චති අවිහිංසා, මේ තමයි අවිහිංසාව කියලා කියන්නේ. එතකොට අවිහිංසාවයි කියලා කියනකොට ඒ අවිහිංසාව මේ ශාසනයේ ප්‍රධාන ගුණධර්මයක්. බුදුරජාණන් වහන්සේ නොඑක් තැන සම්භාවනාවට පත් කරපු සම්භාවනාවට ලක් කරපු ගුණයක් තමයි අවිහිංසා සංකල්පය කියලා කියන්නේ. එතකොට මේ අවිහිංසා සංකප්පය ඒ කියන්නේ විහිංසාව කියන දෙයට විරුද්ධව තිබෙන මේ අවිහිංසා සංකල්පය නොඑක් අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ වර්ණනා කරන්නට යෙදුනා. ඒ කියන්නේ අර සංකල්පයන් ගැන කතා කරනකොට කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප කියලා සංකල්ප තුනක්. එතකොට දැන් කාමයට ප්‍රතිවිරුද්ධව නෙක්ඛම්මයේ යනකොට ව්‍යාපාදයට ප්‍රතිවිරුද්ධව අව්‍යාපාදයේ යනකොට හිංසාවට නැත්නම් විහිංසාවට ප්‍රතිවිරුද්ධව තමයි අවිහිංසා සංකල්පය පවතින්නේ. එතකොට මේ අවිහිංසා සංකල්පනාව අර නෙක්ඛම්ම සංකල්පනාව හා වගේම ඊටාම වැදගත් චේතනාවක්. එතකොට මේ කරුණා චේතෝ විමුක්තියක් තිබෙනවා නම් ඒ ස්වභාවයෙන්ම පවතින්නේ මේ අවිහිංසා භාවයත් එක්ක. යම්කිසි කෙනෙකුට කරුණාව කියන දේ චේතෝ විමුක්තියක් ලෙස වඩන්නට පුළුවන්කම තිබෙන ගුණයක්. අපි
සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් එකක් හැටියටත් කතා කරනවා මේ කරුණාව කියන දේ. එතකොට මේ කරුණාව සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් එකක් වනවා සේම චේතෝ විමුක්තියක් බවටත් පත් වෙනවා. ඒ වගේම මේ කරුණාව තමන්ට දියුණු කරන්නට පුළුවන්කම තිබෙනවා. අර මෛත්‍රිය අපි එක දිසක් දෙදිසාවක් ආදී ලෙස පතුරමින් වාසය කරනවා වගේම මේ කරුණාව කියන චේතනාවත් එලෙස වර්ධනය කරන්නට පුළුවන්කම තිබෙනවා සමාධි මට්ටම් ඔස්සේ. ඒ අනුව මේ කරුණාව කියන දේ ඊටාම වැදගත් දෙයක්. ප්‍රතිපදාව පිළිබඳව අපි අරගෙන බැලුවත් ඊටාම වැදගත් භාවනාවක්. එය මේ ශාසනය කතා කරන වැදගත් සංකල්පනාවක්. ඒ නිසා මේ අවිහිංසා සංකල්පනාව යම්කිසි කෙනෙකුගේ චිත්තසංතානය තුළ දකින්නට නැත්නම් ඔහු හැම වෙලාවකදීම අනුන් පීඩාවටපත් කරන, අනුන්ව පෙළා දමන පුද්ගලයෙක් බවටයි පත්වන්නේ. අනුන්ට හිංසා නොකරන, අනුන්ව පෙළා නොදමන, තමන්ගේ වචනය පිළිබඳවත් ඊටාම සිහිබුද්ධියෙන් කතා කරන උතුමන් තුළ පමණයි අවිහිංසාව කියන මේ උතුම් ගුණධර්මය වැඩෙන්නේ. යම්කිසි කෙනෙක් අවිහිංසා කියන ගුණධර්මය තමා තුළ පුරනවා නම් ඒ හේතුවෙන් අනිත් අයට අභය ලැබෙනවා. තමන්ගෙන් අනුන්ට හිංසාවක් ඇති වෙන්නේ නැහැ කියන දෙයට. වචනයකින්වත් හිංසාවකට අන්‍යයන් ලක් කිරීමක් නැහැ කියන දේ තමා තුළ පිහිටා සිටිනකොට තමා විසින් අනිත් පුද්ගලයින්ට අභය, නිර්භය භාවය ලබා දුන්නා හා සමානයි. ඒකත් උත්තරීතර වටිනා දෙයක්. ඒ නිසා අවිහිංසා සංකල්පනාව මේ ශාසනය තුළ ඊටාම වටින සම්භාවනාවට ලක්වන වැදගත් කාරණාවක්. දැන් කසපහඳුරනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සංකප්ප කියන තැනට ඍජුවම සම්බන්ධ වෙනවා අවිහිංසා කියන එක. කියන්නේ යම් කිසි චරිතයක් තුළ අවිහිංසාව ප්‍රගුණ නොවෙනවා නම් ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දුර වෙච්ච කෙනෙක්. අවිහිංසා සංකල්පනාව නැති කෙනෙක් වෙනකොට ඒකාන්තයෙන්ම ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් නොවන කෙනෙක්. මොකද අවිහිංසාව පිළිබඳව යම්කිසි හැඟීමක් තිබෙනවා නම්, සංකල්පනාවක් තිබෙනවා නම්, විතර්කයක්, තර්කයක් තිබෙනවා නම්, ඒ කියන්නේ හිතේ ඒ පිළිබඳව තවදුරටත් කල්පනා කරන බවක් තිබෙනවා නම් මේක අයිති සම්මා සංකල්පනාවට. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සම්‍යක් සංකල්පනාව ඇති පුද්ගලයාට තමයි අවිහිංසාව පුරන්නට පුළුවන්කම තියෙන. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරණ කෙනාට තමයි මේ ගුණධර්මයේ පිහිටා සිටින්නේ, මේ ගුණධර්මයේ අවශ්‍ය වෙන්නේ. යම්කිසි කෙනෙක් මේ පිළිබඳව සැලකීමක් නැත්නම් ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැර වූ පුද්ගලයෙක් ලෙසයි සලකන්නට ඕනේ. දැන් හිතන්නකෝ අපි සමහර වෙලාවට දවස තුල බොහෝ සිතුවිලි පවත්වන, බොහෝ වචන කතා කරනවා, බොහෝ කැමැති දේවල් අපිට ලෝකෙත් තියෙනවා. එතකොට මේ දේවල් තුල අපි නිකමටවත් කල්පනා කරලා බලනවාද මේ ක්‍රියාව හේතුවෙන්, මේ වචනේ හේතුවෙන් තව කෙනෙකුට පීඩාවක් ඇති වෙයි. අන්‍යයන්ට බොහොම බියක් ඇති වෙයි, තැති ගැනීමක් ඇති වෙයි. මේ විදිහට අපි අපේ ක්‍රියාකාරකම් පිළිබඳව, අපේ වචනය පිළිබඳව අපි කල්පනා කරන්නේ නැහැ. හැබැයි කරුණාවෙන් යුක්ත පුද්ගලයා, ඒ කියන්නේ අවිහිංසාවෙන් යුක්ත පුද්ගලයා සෑම මොහොතකම තම කායික වාචසික ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔහු නුවණින් පසු වෙනවා. ඒක තමාටත් හිත පිණිස, අනුන්ටත් හිත පිණිස පවත්වනවා මිසක තමාටත් අහිත පිණිස, අනුන්ටත් අහිත පිණිස එය පවත්වන්නේ නැහැ. අන්න ඒක තමයි හැම වෙලාවකදීම සම්‍යක් සංකල්පනාව කියලා කියන්නේ. ඔහු තමා කියන දේ අර්ථ අනර්ථ භාවයේ පිළිබඳව දන්නවා. එයින් අනර්ථයක් සිද්ධ වෙනවා නම් කෙනෙකුට ඒක සිද්ධ කරන්නේ නැහැ, කියන්නේ නැහැ. ඒ කරුණා සහගත සිතුවිලි සම්පූර්ණම ඔහුගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සම්මා සංකප්ප නැමැති මේ අංගය තමයි පූර්ණේ කරන්නේ. ඒ නිසා ලෝකෝත්තර ප්‍රතිපදාවක් විශේෂයි ගත්තත් මේ කරුණාව කියන දේ අත්‍යවශ්‍යයි. ඔබට වැටහෙන්නට ඕන අවිහිංසාව කියන එක කොයිතරම් අත්‍යවශ්‍ය වෙනවද මේ නිවන් අවබෝධ කරගන්නට හදනකොට කියලා. විශේෂයෙන්ම අවිහිංසාව කියන මේ ගතිය, කාරුණික ගතිය ඔබේ හිතින්, කයින්, වචනයෙන් කියන තිදොරින්ම තියෙන්නට ඕන. ඇතැම් වෙලාවට අපිට පේන්න තියෙනවා මේ බණ භාවනා කරත් සමහර වෙලාවට ඒ වචන ඒ තරම්ම ප්‍රියමනාපනේ, අනිත් අයගේ සිත් රිදවන සුළුයි. ඇතැම් කායික ක්‍රියාවන් ගත්තම අනික් අයගේ හිත රිදවන සුළුයි. දැන් මේ නිවන් ප්‍රතිපදාවෙහි යෙදෙන පුද්ගලයාගේ කායික වාචසික ක්‍රියාකාරකම් එහෙම අනිත් අය රිදවන, අනිත් අයට වෙහෙස උපදවන දේවල් වෙන්නට සුදුසු නැහැ.
ඔහුගේ ක්‍රියාකාරකම අනික් අයට හිත පිණිස සුව පිණිස පවතින දේවල් වෙන්නට ඕන. ඒ නිසා අනුන්ගේ දුක දැකලා ඒ පිළිබඳව හදවතේ කම්පාවක් ඇති වෙලා අනේ අසරණයි නේද? පිහිට විය යුතුයි නේද කියලා ඇතිවෙන ඒ උත්තරීතර ගතිය තමයි මේ කරුණාව කියලා කියන්නේ. ඒ නිසා ඔබ නිවන් දකින්න උත්සාහවත් වෙන සත්පුරුෂයෙක් නම් එහෙමත් නැත්නම් ඔබ සමාජය තුල යම් යහපත් දිවි පැවැත්මක් හෝ අපේක්ෂා කරන්නෙක් නම් මේ කාට වුණත් යහපත් පැවැත්ම උදෙසා කරුණාව අවිහිංසාව කියන මේ උත්තරීතර ගුණාංගය අතිශයින්ම වැදගත් වෙන බව අපි විශේෂයෙන් මතකයේ තබා ගන්නට ඕන. දැන් කරුණාව වගේම ඊළඟට තියෙන කාරණාව තමයි සෝචෙය්‍ය, මෛත්‍රිය කියන එක. කරුණාව කියන කාරණාවත් එක්කම ඊට සැබැඳීම පවතින තවත් තේමාවක් සෝචෙය්‍ය එහෙම නැත්නම් මෛත්‍රිය කියන එක. කස්සපහඳුන කොහොමද මෛත්‍රිය ගැන විස්තර කරගන්නේ? ද්වේෂය කියන දේ සිත කිලුටු කරන ධර්මයක්. ද්වේෂයෙන් යුක්ත තැනැත්තාගේ සිත සෑම වෙලාවකදීම අපවිත්‍රවයි පවතින්නේ. ඒ කියන්නේ හැම වෙලාවකදීම පීඩාවටපත් වෙලා තව කෙනෙක් තව දෙයක් කෙරෙහි යමනාපයෙන් පසු වෙමින් තමයි ද්වේෂය සහිත පුද්ගලයාගේ සිත පවතින්නේ. ඔහුගේ හිතේ පාරිශුද්ධ භාවයක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් මේ ද්වේෂාදී පිළිකුල් කටයුතු ඒ අපිරිසුදු ධර්මයන්ගෙන් තොරව පාරිශුද්ධව පවත්වන ස්වභාවය තමයි මේ සෝචෙය්‍ය කියලා කියන්නේ. ඉතින් මේ සුචි භාවය, සුචි කියලා කියන්නේ පිරිසුදුයි කියන එක. එතකොට මේ සුචි භාවෝ සෝචෙය්‍ය කියලා කියන මේ සුචි බව නැතිනම් පිරිසුදු භාවය තමයි සෝචෙය්‍යයි කියලා කියන්නේ. එතකොට මොකද්ද මේ සෝචෙය්‍ය කියලා කියන මේ සුචි බව නැතිනම් පිරිසුදු භාවය පිළිබඳව කතා කරන්නේ. සෝචෙය්‍යන්ති මෙත්තායච මෙත්තා පුබ්බභාගස්සච වශයෙන් සුචි භාවෝ කියලා කියනවා. සෝචෙය්‍ය කියලා කියන්නේ මෛත්‍රියට තියෙන පූර්ව භාගයක් තමයි මේ සුචි බවයි කියලා කියන්නේ. එතකොට යා සත්‍යේසු මෙත්ති මෙත්තායනා මෙත්තායි තත්තං මෙත්තා චේතෝ විමුක්ති ඉදං උච්චති සෝචෙය්‍ය. එතකොට සෝචෙය්‍ය කියලා කියන්නේ මොකද්ද? සත්වයන් පිළිබඳව යම් මෛත්‍රියක් තියෙනවා නම් මෛත්‍රී කරන බවක්, මෛත්‍රී කරන අයුරක් සිතෙහි පවත්නා මෙත්තා සහගත සිතුවිල්ලක් තිබෙනවා නම්, මෙත්තෝ චේතෝ විමුක්තියක් තිබෙනවා නම් මේක තමයි කියන්නේ ඉදං උච්චති සෝචෙය්‍ය. මේක තමයි ඒ තිබෙන සෝචෙය්‍ය කියලා කියන්නේ. එතකොට මේ සෝචෙය්‍ය බව යම් කිසි කෙනෙකුගේ සිතෙහි පවත්නා මෛත්‍රී ස්වභාවය. එතකොට කරුණාව සහ මෛත්‍රිය කියන මේ ගුණධර්ම දෙකම එකට ඇතිවන නැතිනම් එක හා සමාන ලක්ෂණ ඇති ගුණධර්ම දෙකක්. කරුණාව ගැන කතා කරනකොටම මෛත්‍රිය කියන එක નિરાයාසයෙන්ම අපේ සිතට නැගෙනවා. කරුණා මෛත්‍රී කියලා අපි මේක ගොඩක් වෙලාවට පුරුදු කරලා තියෙන නිසා. අනුන්ට හිංසාවක් නොකොට අනුන්ගේ දුකෙහිදී ඔවුන් පිළිබඳව පිහිටවන ගතිය තමයි සෑම වෙලාවකදීම කරුණාවෙහි ස්වභාවය බවට පත් වෙන්නේ. මෛත්‍රියයි කියලා කියනකොට ඒ මෙත්තා සහගත චේතනාව, මෛත්‍රී චේතනාව. ඒ කියන්නේ සියලු සත්වයන්ගේ යහපත කැමැති බව, සැප කැමැති බව, නිදුක් බව, නිරෝගී බව කැමැති බව මෛත්‍රී සිතුවිල්ලයි. එතකොට මේ මෛත්‍රියෙහි සහ කරුණාවෙහි ඊටාම සුළුතර සියුම් වෙනස්කම් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මෛත්‍රිය කියලා කියනකොට ඒක සිතෙහි තිබෙන පාරිශුද්ධ භාවයක් කියලා කියන්නේ මෛත්‍රී සහගත පුද්ගලයාගේ මෛත්‍රිය සමන්විත සිතක් ඇත්තාගේ කවදාවත් සිත තරහෙන් අමනාපයෙන් කිලුටු භාවයට පත්වන්නේ නැහැ. ඔහුට අර තරහ නිසා ඇතිවන සිතට ඇතිවන ඇනීම්, සිතට ඇතිවන උල් ඇනෙන්නේ නැහැ. දැන් තරහ හිතේ තියාගෙන ඉන්න පුද්ගලයෙක් හරියට මේ සරව තියාගෙන ඉන්න තුවාලයක් වගේනේ. ඒ පුද්ගලයාගේ සිත හැම වෙලාවකදීම අර සරව පිරුණු තුවාලයක් හැම වෙලාවකදීම පීඩාවක්ම ගෙනවිත් දෙනවා. ඒ වගේම පුංචි දෙයක් වැදුනත් ඒකෙන් සරවම එළියට නිකුත් කරනවා. අන්න ඒ වගේ තමයි තරහ තියෙන පුද්ගලයා තමන්ගේ හිතේ තරහ පුරවගෙන ඉන්නවා. ඒක දරන්නට ඔහුටත් අමාරුයි. කොතනින් හරි පුංචි දෙයක් වුණත් ඔහුට ඒකට කිපෙනවා, ඒකට දොස් කියනවා, ඒ ගැන වැරදි විදිහට කල්පනා කරනවා, වැරදි විදිහට ප්‍රතික්‍රියා දක්වනවා. හරියට අර සරව පිරුණු තුවාලයක් වගේ. අන්න ඒ බඳු වූ පිළිකුල් කටයුතු අපිරිසුදු දේවල් සිතෙහි නැති නිසා තමයි මේ මෛත්‍රී සහගත බවටම සෝචෙය්‍ය කියලා කියන්නේ. සත්‍යන සුචි බවයි කියලා කියන්නේ. ඒතකොට මේ සුචි බව නැතිනම් මේ සෝචෙය්‍ය කියන එක නිවන් දකින්නට
කෙනෙකුට අත්‍යවශ්‍ය වන දෙයක්. මොකද මේ චේතෝ විමුක්තිය කියන දේ සමාධියෙන් තුළ ඊටමත් සම්භාවනාවට ලක්වන ඒ වගේම නිර්වාණගාමිනී විශේෂෙහි ලොකු අර්ථයක් සිද්ධ කරන දෙයක් තමයි මේ චේතෝ විමුක්තිය කියලා කියන්නේ. ඒකට මේ මෛත්‍රී චේතෝ විමුක්තියක්. මෛත්‍රිය චේතෝ විමුක්තියක්. දැන් රාග විරාග චේතෝ විමුක්ති සහ විඥා විරාග පඤ්ඤා විමුක්ති කියලා අපි විමුක්තිය ගැන කතා කරනකොට මේ රාග විරාග චේතෝ විමුක්තියින්ට නැතිනම් සමතේ පැත්තෙන් අපි ඇති කරගනු ලබන චේතෝ විමුක්තියින්ට අයිති දෙයක් තමයි මේ මෛත්‍රිය කියලා කියන්නේ. මෙත්තා චේතෝ විමුක්තිය කියලා කියන්නේ. එතකොට මේ මෛත්‍රිය කියන දේ එනිසා ඊටාම අවශ්‍ය දෙයක් මේ ලෝකෝත්තර ප්‍රතිපදාව පුරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන පුද්ගලයෙකුට. මේ මෛත්‍රිය නැති සිතක්, මෛත්‍රිය නැති පුද්ගලයෙකුට කවදාවත් මේ ධර්මය අවබෝධ කරනවා කියන එක පහසුවෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. මෛත්‍රිය මහබෝධිසත්වයන් වහන්සේලා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට පුරන උත්තරීතරම ගුණාංගයක්. ඉතින් ඒකෙන්ම තේරුම් අරගන්නට පුළුවන් මෙය අපේ ජීවිතයට යොදාගත යුතු කොයිතරම්නම් වටිනා දෙයක්ද කියන එක. මෛත්‍රියෙහි ආනිසංස ලෞතර බුදුරජාණන් වහන්සේ වදාලා. කසපහදුන්නේ ඇතම් ආනිසංස මෙලොව මේ ජීවත් වෙනකොට Tamanට ලැබෙන ආනිසංසය. ඇතම් දේවල් පරලොව. ඒ වගේම නිවන් පිණිස මේ මෛත්‍රී විශේෂ උපකාරක ධර්මයක්. තථාගතයන් වහන්සේ කොහොමද මේ මෛත්‍රියෙහි ආනිසංස දේශනා කළා තියෙන්නේ? විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට මේ මෛත්‍රී පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අසුරු සැනක් ගහන මොහොතක් මෛත්‍රිය වඩනවා නම් අමෝඝ රට්ටපිණ්ඩයට සුදුසුයි කියලා. ඒ කියන්නේ මිනිසුන්ගේ ඒ පූජා කරන දාණය පිළිගන්නට සුදුස්සෙක් කියලා. ඒ අසුරු සැනක් ගහන මොහොතක් මෛත්‍රී චේතෝ විමුක්තිය යම්කිසි කෙනෙක් පුරුදු කරනවා නම්. ඒ වගේම ගිහි පැවිදි මේ සියල්ලන්ටම පොදුවන මෛත්‍රිය තුළින් ලැබිය හැකි බොහෝ ආනිසංස ධර්මයන් තිබෙනවා. අපි විශේෂයෙන් බලනකොට මෙත්තානිසංස වගේ සූත්‍ර දේශනාවක් අරගෙන මේ මෛත්‍රියෙහි තිබෙන මෙලෝ වශයෙන් ලැබිය හැකි ආනිසංසත් ඒ වගේම පරලෝ වශයෙන් ලැබිය හැකි ආනිසංසත් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. සුඛං සුපති සුඛං පටිබුජ්ජති. යම් කිසි කෙනෙක් මේ මෛත්‍රිය තමන්ගේ සිතේ පුරුදු කරනවා නම් ඒ පුරුදු කරන මෛත්‍රී සහගත සිතෙහි තිබෙන පිරිසුදු බව නිසාම ඔහුට සුවසේ නිදන්නට පුළුවන්කම ලැබෙනවා. සුවසේ අවදි වන්නට පුළුවන්කම ලැබෙනවා. දැන් සුවසේ නින්දක් සුවසේ අවදි වීමක් ලබන්නට පුළුවන් කමක් නැහැ. විතර්ක බහුල මනසක් තිබෙන, ඒ වගේම ද්වේෂයෙන් අන්ධ වුණ සිතේ නොයෙක් කෙලෙස් පීඩා වලින් පිරුණු පුද්ගලයෙකුට ඒ දේ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සුඛං සුපති සුඛං පටිබුජ්ජති කියලා කියන්නේ නපුරු සිහිනාදිය නොදැක සුව නින්දක් ලබන්නටත් මේ මෛත්‍රිය කෙනෙකුට උපකාර වෙනවා. ඒ වගේම සුවසේ නැගී සිටින්නටත් මේ මෛත්‍රිය ඔහුට උපකාරී වෙනවා. ඒ වගේම න පාපකං සුපිනම් පස්සති කියලා කියනවා. ඒ නිදාගෙන ඉන්න කාලය අතරතුරදී උනත් පාපී වූ සිහින දකින්නේ නැහැ. සමහර වෙලාවට කෙනෙක් නිදාගත්තාම හීනෙන් බය වෙනවා, නොඑක් සිහින ඔහුට දකින්න වෙනවා. මේ වගේ න පාපකං සුපිනම් පස්සති කියලා කියනවා. පාපී වුණ සිහිනයන්ගෙන් ඔහු පීඩාවටපත් වෙන කෙනෙක් නෙමෙයි. වගේම මනුස්සානං පියෝ හෝති. සියලු මිනිස්සෙයින්ට ප්‍රියමනාප පුද්ගලයෙක් බවට ඒ පුද්ගලයාපත් වෙනවා. දැන් අපිට තව කෙනෙකුට තව කෙනෙක් ගැන ප්‍රියක් උපදින්නේ නැහැ. නමුත් මෛත්‍රියෙහි ලැබිය හැකි, ditta ධම්ම වේදනීයව ලැබිය හැකි ආනිසංශයක් තමයි ඒ අනිකා කෙරෙහි මෛත්‍රිය පැතිරවීම තුළින් ප්‍රිය පුද්ගලයෙක් බවට පත්වීම. මේක මේ අද වුණත් කෙනෙකුට භාවිත කරන්නට පුළුවන් ඊටාම වටින දෙයක් තමයි අනිත් අය කෙරෙහි මෛත්‍රිය පැතිරවීම කියන එක. ඒ මෛත්‍රිය පතරවන පුද්ගලයා අනිත් අයට નિરાයාසයෙන්ම ප්‍රේමනාප පුද්ගලයෙක් බවට පත් වෙනවා. මනුස්සානං පියෝ හෝති. අමනුස්සානං පියෝ හෝති. අමනුෂ්‍යයින්ටත් ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අමනුෂ්‍යෙක් පවා කරදරයක් වන්නට නොදී රකින්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. යම්කිසි කෙනෙක් තමන්ගේ సంతානයේහි මේ මෛත්‍රිය නැවත නැවත දියුණු කරනවා නම්. මොකද මේ මෛත්‍රිය දියුණු කරන පුද්ගලයව මනුෂ්‍ය අමනුෂ්‍ය භේදයකින් තොරව මේ සියල්ලන්ටම පොදුවේ ප්‍රියයි. ඒක નિરાයාසයෙන්ම ඇතිවෙන මෛත්‍රී සහගත චිත්ත ශක්තිය නිසා සිද්ධ වෙන දෙයක්. අර ධාරක ප්‍රේමය එහෙම නැතිනම් දරු ප්‍රේමයේ ඉක්මවා ගිහිල්ලා මෛත්‍රිය බලවත් වුණ අවස්ථාවකදී
එක ගව දෙනකට වැද්දෙකු විසින් විදන ලද ඊතල පහර වැදුන්නේ නැහැ කියනවා. මෛත්‍රිය කියන එක එච්චර බලවත්ව ඒ ගව දෙනගේ සිතේ ඒ වෙලාවේ හටගෙන තිබුණයි කියනවා. එතකොට අන්න ඒ වගේ මේ මෛත්‍රිය කියන සිතුවිල්ල තමාගේ ජීවිතය රැක දෙන්නටත් සුදුසු වන මනුෂ්‍යාදීන්ගේ පවා ප්‍රියභාවය ලබන්නට පුළුවන් උත්තරීතර ගුණාංගයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඒ වගේම දේවතා රක්ඛන්ති. දෙවියෝ ඒ පුද්ගලයාව ආරක්ෂා කරනවා. දෙවියන්ගේ රැකවරණය ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ලෝකේ දෙවියන්ගේ රැකවරණය ලබා ගන්නටයි කියලා බොහෝ කෙනෙක් බොහෝ පුද පූජා පවත්වාගෙන ගියාට નિરાයාසයෙන්ම gedare ඉඳලා තමාව දෙවියන් රකින්න පුද්ගලයෙක් බවට පත් කරගන්නට පුළුවන්කම තියෙනවා කෙනෙකුට මේ මෛත්‍රිය නිරන්තරයෙන්ම තම సంతානෙහි පුරුදු කරනවා නම් තමා කරා අයහපත් සිතින් පැමිණෙන සතුරන්ටත් ප්‍රේමනාප පුද්ගලයෙක් ලෙස පත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම නාස්ස අග්ගිවා විසංවා සත්තංවා කමති. ඒ පුද්ගලයාට කොයි වෙලාවකවත් අග්ගිවා විසංවා සත්තංවා කමති ගින්නෙන් වසවිස වලින් සතුරන් විසින් එල්ල කරනු ලබන ශස්ත්‍රාදීන් පවා පීඩාවක් වන්නට නොදී රැක ගන්නවා. එතකොට මේ ගින්න මේ විදිහට වසවිස ආදී දේවල් නිසා ලෝකෙ කොච්චර මිනිස්සුන්ට පීඩා පැමිණෙනවද? හැබැයි අන්‍යයන් කෙරෙහි මහා මෛත්‍රියක් පතුරවන උත්තමයෙකුට මෛත්‍රිය බලවත්ව ගියපු උත්තමයෙකුට එබඳු දේවල් වලින් ආරක්ෂාව සැලසෙනවා નિરાයාසයෙන්ම. මේ මෛත්‍රියෙහි ලැබෙන ditta ධම්ම වේදනීයව ලබන්නට පුළුවන් ආනිසංසයක්. ඒ වගේම තුවටං චිත්තං සමාධියති. ඒ තුවට උන එකඟ කරගන්නට අපහසු වුණ හිත ඒකාග්‍රගත වෙනවා. ඔහු නැවත නැවත මෛත්‍රී චේතනාව වඩනවා නම් මෛත්‍රී සිත දියුණු කරනවා නම්. එතකොට දැන් බලන්න මේ ආනිසංස කොච්චර ප්‍රමාණයක් අපිට මේ ජීවිතේ ලබන්නට පුළුවන්කම තියනවාද? ඒ වගේම මුඛවන්නෝ විපසීදති. යම් කිසි කෙනෙක් මේ මෛත්‍රිය වඩනවා නම් මෛත්‍රිය දියුණු කරනවා නම් ඔහුගේ ශරීර වර්ණය ඊටමත් ප්‍රභාවත් දෙයක් බවට පත් වෙනවා. නැතිනම් බබලන ශරීර වර්ණයක් ඇත්තෙක් බවට පත් වෙනවා. දැන් සමහර පුද්ගලයෝ ඉන්නවා දකින්නත් බොහොම ප්‍රියමනාප පුද්ගලයෝ. ඒ කියන්නේ රූපයක් විදිහට ගත්තොත් සමහර වෙලාවට මේ අමුතු මහා ලොකු මේ ලස්සනක් ඇත්තේ නැහැ. හැබැයි සමහර පුද්ගලයෝ දකින්න කතා බහට බොහොම ප්‍රියමනාපයි. මෙබඳු ලක්ෂණ ඇත්තන් බවට පත්වන්නේ ඒ సంతానගත වුණ මේ මෛත්‍රිය ආදී ගුණධර්ම නිසා බොහෝ විට. ඒ නිසා මේ මෛත්‍රිය කියන දේ ඊටාම වැදගත් දෙයක්. පුරුදු පුහුණු කරනවා නම් තමාගේ ශරීරය පවා පිරිසුදු කරගන්න පුළුවන්. නැතිනම් හිත පිරිසුදු වීම තුළ මුඛ වර්ණයේ විප්‍රසිද්ධ භාවයට පත් කරගන්නට පුළුවන් දෙයක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මොකද දැන් ද්වේෂය තියෙන මිනිස්සෙක්ගේ මූණ බලන්න හිතෙන්නේ නැති මට්ටමට අප්‍රසන්නයිනේ. තරහෙන් ඉන්නකොට තරහෙන් ඉන්න මිනිස්සෙක්ගේ මූණ දිහා බලන් ඉන්නට පුළුවන් කමක් නැති තරම් ඒක කළු වෙලා මහා අප්‍රසන්න භාවයට පත් වෙනවා. හැබැයි කෙනෙකුගේ සිත බොහොම මෛත්‍රී සහගත සිතුවිලි වලින් පිරී ගිහිල්ලා තියෙනවා නම් හැම වෙලාවකදීම ප්‍රසාද ජනක සිතුවිලි වලින් එයාගේ මනස පිරීලා තියෙනකොට අර රූප කලාපයන් පවා ඊට අනුරූපීව තමයි උපදින්නේ. ඒ නිසා ඔහුගේ මුඛ වර්ණය, ශරීර වර්ණය පවා පැහැපත් වූවක් අන්‍යයන්ට ප්‍රිය වූවක් බවට පත් වෙනවා. දැන් කස්සපාන්දුනේ මෛත්‍රී සමාපත්තියට සම්වැදුනම හරියට පුණු සඳ වගේ බබලනවා කියනවා. ඒ මුහුණ ඒ ශරීරය මහ පුදුමාකාර ප්‍රභාස්වරයි කියනවා. ඔක පෙන්නනවා මෛත්‍රී සමාපත්තිය නිසා ප්‍රසාද රූප උපදිනවා කියලා ශරීරේ. ශරීරේ ප්‍රසාද රූප උපදින. දැන් සිත හැම වෙලාවකදීම රූපය ඇසුරු කරගෙන පවතින විඥානයේ රූපය ඇසුරු කරගෙන පවතිනවා. එතකොට විඥාණයට අනුව සිතට අනුව මේ රූපේහි වෙනස්කම් ඇති වෙනවා. එතකොට මේ රූප කලාප වෙනස් වීම සිද්ධ වෙනවා. අපි ගත්තාම හිතේ තිබෙන මේ මෛත්‍රී නැමැති මේ පිරිසුදු සිතුවිලි නිසා මේක අපි මේ පිරිසුදු බව කියලාමනේ කිව්වේ. එතකොට මේ සුචි බව නැතිනම් සෝචය කියනකොට මේ ලක්ෂණය නිසා මේ සිතේ ප්‍රසාද රූප මේ සිතින් උපදවන රූප බොහොම අපිරිසිදු දේවල් නෙමෙයි පිරිසිදුව තමයි උපද්දන්නේ. ඒ නිසා ඒ රූපය ලස්සන රූපයක් බවට පත් වෙනවා. ඒක નિરાයාසයෙන්ම සිද්ධ වෙන දෙයක්. එතකොට මේ විදිහට මුඛවන්නෝ විප්පසීදති තමාගේ ශරීර වර්ණය ප්‍රසාදවත් භාවයට පත් වෙනවා වගේම යම් කිසි කෙනෙක් මේ මෛත්‍රියෙන් යුක්තව වාසය කරනවා නම් ඒ පුද්ගලයා අසම්මෝලව කාලං කරෝති සිහි මුලාවෙන් තොරව
කලුරිය කරන්නට පුළුවන්කම ලබනවා. බොහෝ අවස්ථාවලදී මරණය හමුවේ බොහෝ දෙනෙක් බියෙන් තැතිගෙන වෙවුලමින් සිහි මුලාවටපත් වෙලා නම් දොඩවමින් තමයි කලුරිය කරන්නේ. එහෙමත් නැතිනම් ගති නිමිති පහළ වීම තුළ එබඳු තැන් වලට හිත තබාගෙන බය වෙලා තමයි මරණයට මුහුණ දෙන්නේ. නමුත් මෛත්‍රිය පුරුදු කරපු පුද්ගලයාට අසම්මෝල් හෝ කාලංකරෝති සිහි මුලාවකින් තොරව නිවැරදිව Tamanට අවශ්‍ය තැනකට සිහිය තියාගෙන ඔහුට කලුරිය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම උත්තරින් අපටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝකෝපගෝ හෝති. යම් කිසි කෙනෙක් අරහත් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම් මේ ජීවිතය තුළ ඔහු බ්‍රහ්මලෝකෝපග පුද්ගලයෙක්. එහෙම නැත්නම් බ්‍රහ්මලෝකයට යන පුද්ගලයෙක් බවට පත් වෙනවා මෛත්‍රී ධානය හේතු කරගෙන. එතකොට මේ තමයි මරණින් මත්තේ ලබන්නට පුළුවන් දේ. ඒ වගේම ඔහු මේ ජීවිතය තුළ ඔහුට අනිකුත් ආනිසංස සියල්ලම අත්විඳින්නට පුළුවන්කම තිබෙනවා. මරණින් මත්තේ කියන මේ කාරණාව හැරුණකොට. එතකොට දැන් උත්තරින් අපටි විජ්ජන්තෝ කියලා කියනවා Taman ඒ අරහත් ඵලයෙන් ඒ සියල්ලම අවසන් නොකළොත් කියලා. ඒ කියන්නේ මෛත්‍රී වඩන පුද්ගලයාට පුළුවන්කම තිබෙනවා ඒ ලෝකෝත්තර මාර්ගයේ ඉතුරු ඒ ගුණධර්ම අරහත් ඵලයේ දක්වා පූර්ණේ කරගන්නට. ඒකට මේ මෛත්‍රී භාවනාව නැතිනම් මේ මෛත්‍රී සිතුවිල්ල ඊටමත් උපකාරී දෙයක් බවටයි පත්වන්නේ. ඒ නිසා මෛත්‍රිය කියන එක සුළුපටු දෙයක් නෙමෙයි. කෙනෙක් තමන්ගේ සිත තුළ ප්‍රකට කරගන්නවා නම්, තමන්ගේ සිත තුළ දියුණු කරනවා නම්, කාය වාක් මනෝ කියන මේ ద్వාරත්‍රයම මෛත්‍රී සහගත සුචි භාවයට පත් කරගන්නවා නම් ඒ පුද්ගලයාට ඒකාන්තයෙන් නිවෙන්නට පුළුවන්කම තිබෙනවා. මෛත්‍රිය කියන මේ උත්තරීතර ගුණාංගයෙහි වටිනාකම ඔබට යම් ප්‍රමාණයකින් හෝ වටහා ගන්නට අපේ කස්සප හාමුදුරන්ගේ පැහැදිලි කිරීම මම හිතන්නේ හොඳටම ප්‍රමාණවත් වන්නට ඇති. මේ මෛත්‍රිය කියන එක ඔබේ ජීවිතය තුළින් අදම පටන් අරගන්න. ඒක ඔබේ හිතින්, කයෙන්, වචනයෙන් භාවිතයට ගන්න. මේක දිනෙන් දින වර්ධනය කරගන්නට ඕන උතුම්ම ගුණාංගයක්. උදේ තිබිච්ච තත්වයට වඩා දහවල් වෙනකොට, දහවල් තිබිච්ච තත්වයට වඩා හවස් වෙනකොට ඔබේ මෛත්‍රී චිත්තය වැඩිලා තියෙනට ඕන. හරියට මේ පුරපක්ෂයේ හඳ දිනෙන් දින දියුණු වෙනවා වගේ, ආලෝකයෙන්, ප්‍රමාණයෙන්, වර්ණයෙන් දියුණු වෙනවා වගේ මෛත්‍රිය කියන මේ උත්තරීතර ගුණාංගය ඔබේ ජීවිතේ දිනෙන් දින වැඩෙන්නට ඕන ගුණයක්. ඒ නිසා ඔබ මේ අදම පටන් අරගන්නට ඕන. ඔබේ පවුලේ උදවියට, ඔබේ ගම, ඔබ වැඩ කරන තැන, මේ රට, සමස්ත ලෝකය කෙරෙහිම, සමස්ත සත්ව ප්‍රජාව කෙරෙහිම ඔබට පුළුවන් නම් මෙත්සිත පතුරවා වාසය කරන්නට. ඒ කොයිතරම් වටිනා දෙයක්ද? අර සඳහන් කළ ඒ උතුම් ආනිසංස නොඅඩුවම එයින් ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුද්ධකාරක ධර්මයක් වන, රහත් වෙන්න උපකාරක ධර්මයක් වන මෛත්‍රිය කියන එක ඔබේ ජීවිතය තුළ ඉතාමත් ඉක්මනින් වගා කරගත යුතු ගුණාංගයක් බවට පත් කරගන්න. ඉතින් අපි ඊළඟට සාකච්ඡා කරන්නේ තවත් ඉතාමත් වැදගත් මාතෘකාවක්. මුට්ටස්සච්ඡංච අසම්පජඤ්ඤංච, නටුවා වූ සිහි ඇති බව සහ සම්‍යක් ප්‍රඥාව නැතිකම. පින්වතුනි, නිවනට තියෙන ලොකුම බාධකයක් මේක. මේ දෙකම පුහුදුන් චිත්තසංතානයන් තුළ පළපදියම්ම පවතිනවා. කස්සප හාමුදුරනේ මුට්ටස්සච්ච, මේ සිහි මුලා බව මොකක්ද පැහැදිලි කිරීම? සිහිය කියන එක මේ නිවන් ප්‍රතිපදාවෙහි මම හිතනවා ප්‍රමුඛතම දේ කියලා. ඒ සිහිය නැත්තම් එතනින් එහාට මොනවත්ම කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සතිංචකෝ අහම් භික්ඛවේ සබ්බත්තිකං වදාමි කියලා දේශනා කළේ සිහිය තමයි සෑම තැනකටම උපකාරයේ පිණිස පවතින දේ කියලා. ඉතින් සිහිය කියන්නේ සති ඉන්ද්‍රියක්, සති බලයක්, සතිය බොජ්ජංගයක්, ඒ වගේම සම්මා සති නැමැති ආර්ය මාර්ගයේ අංගයක්. ආර්ය ශ්‍රාංගික මාර්ගයේ එක අංගයක්. එතකොට මේ සිහිය මොනතරම් ප්‍රධානත්වයක් ගන්නවද මේ ප්‍රතිපදාව තුළ? අන්නේ සිහිය නැතිකම තමයි මුට්ටස්සතිය කියලා කියන්නේ. මුලා වූ සිහිය ඇති බව. එතකොට මුලා වූ සිහිය ඇති පුද්ගලයා තමන්ගේ හිතේ අකුසල් ඇතිවීම පිළිබඳව දන්නේ නැහැ. තියෙන අකුසල් දන්නෙත් නැහැ, අකුසල් ඇති වෙන විදිහ පිළිබඳව එයා දන්නෙත් නැහැ. කුසල ධර්ම කුසල ධර්මයන්ගේ වැඩිවීමක් පිළිබඳව එයා දන්නෙත් නැහැ. එයා නූපන් කුසල් උපදවන්නත්, උපන් කුසල් දියුණු කරන්නත් උත්සාහවත් වෙන පුද්ගලයෙක් නෙමෙයි. මොකද එයා මුලා වූ සිහිය ඇතිව කටයුතු කරන පුද්ගලයෙක්.
එනිසා මේ මුට්ට සත්‍ය භාවය නැතිනම් මුට්ටස්සති ස්වභාවය කෙනෙකුගේ ජීවිතයක තිබෙන වඳ බවක්. කෙනෙකුට වෘද්ධියට පත්වන්නට නොහැකි දෙයක් තමයි මුලා වූ සිහිය ඇති බව කියලා කියන්නේ. සිහිය කියලා කියන දේ මේ ලෞකික ජීවිතයටත් ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ලෝකෝත්තර ගමනක් යන කෙනෙකුගේ ජීවිතයටත් උපකාර වන දෙයක්. දැන් ඉගෙන ගන්න දරුවෙක් පාඩම් කරන දේ මතක තබා ගන්න ඒ සිහි කරන්නට පුළුවන් සිහියේ තිබෙන ලක්ෂණය නිසාම තමයි. මුලා වූ සිහියත් එක්ක කියලා කියන්නේ තමාට කල කී දෑ පිළිබඳවවත් මතක තියාගන්නට බැරි විසිරුණු සිත් ඇති පුද්ගලයෙකුගේ ස්වභාවයක්. ඒ මුලා වූ සිහිය ඇති පුද්ගලයෙක් ඇසුරු කරනකොට ඒ ඇසුරු කරන පුද්ගලයා පවා සිහි මුලාවට පත්වන්නෙක් බවටයි පත්වන්නේ. ඒ නිසා මේ බොජ්ජංග භාවනාවේදී දක්වනවා මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා කියලා. මේක නිකන් බෝ වෙලා යන එක. මේක බෝ වෙලා යනවා. එතකොට ඒක ඉක්මනට බෝ වෙන සුළුයි. අනිත් කෙනාටත් මේ මුලා වූ සිහිය ඇති බව බෝ වෙන සුළුයි. මොකද දැන් මුලා වූ සිහිය ඇති පුද්ගලයෙක් එක්ක කටයුතු කරන්නට වෙනකොට ඒ පුද්ගලයා කියන දේවල් අහගෙන ඉන්න වෙනවා. ඒ දේවල් වලට අපිට ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙනවා. එතකොට ඒක අහගෙන ඉන්න ඒ වලට ප්‍රතිචාර දක්වන මනුස්සයාගේ සිහි මුලාවටපත් වෙනවා. අන්න ඒ නිසා මේ පරිවර්ජණය කළ යුතු පුද්ගලයෙක් හැටියට දක්වනවා මුට්ටස්සති පුද්ගලයා. මුලා වූ සිහිය ඇති පුද්ගලයා. ඉතින් බලන්න මේ පුද්ගලයාට දීලා තියෙන තැන ඔහු ඇසුරු නොකොට ඔහු පරිවර්ජණය කරන්න. ඔහු දුරු කරන්න. නැත්නම් පරිවර්ජණය කළ යුතු ආශ්‍රවයක් තමයි මුට්ටස්සති පුද්ගලයාත්. මුලා වූ සිහියත් බොජ්ජංග භාවනාවේදී දක්වනවා මුට්ටස්සති පුද්ගල පරිවර්ජනතා. මේ පුද්ගලයා පරිවර්ජණය කරන්න උපදවාගත සිහියක් දිනු කරන්නට අවශ්‍ය නම් කියලා. ඒ නිසා මුලා වූ සිහිය ඇති බවක් කියලා කියන්නේ ඒක Tamanටත් අයහපත පිණිස පවතින Tamanගෙන් සත්පුරුෂ සාධුන් ඈත්වන දෙයක් තමයි මුලා වූ සිහිය ඇති බව. ඒ වගේම Tamanගේ ලෞකික ජීවිතය තුළවත් ඒ පාඩම් කරන දෙයක්වත් අත්‍යවශ්‍ය දෙයක්වත් මතකේ රඳවා ගන්නට පුළුවන් කමක් නැහැ සිහි මුලා බව තිබෙනවා නම්. ඒ කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ ලෞකික මට්ටමේ ඉඳලා ඔහුගේ ලෝකෝත්තර ජීවිතයට තියෙන සියල්ලම විනාශ කරන්නට පුළුවන් දෙයක් තමයි මුට්ටස්සති කියලා කියන්නේ. මුලා වූ සිහිය ඇති බව. ඉතින් මුලා වූ සිහිය ඇති පුද්ගලයා හැම වෙලාවකදීම ප්‍රමාදී පුද්ගලයෙක්. මොකද එයාට කොයි වෙලාවකවත් සතෝත්පාදයක් දක්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ පිළිබඳව විග්‍රහ කරනකොට දක්වන්නෙම සති විප්පවාස සංඛාතෝ මුට්ටස්සති භාවෝ. සති විප්පවාස සංඛාතේ නැතිනම් සිහියෙන් වෙන්ව වාසය කිරීමම තමයි මුට්ටස්සතිය කියලා කියන්නේ. ඒකම තමයි මේ මුට්ට සත්‍යං කියලා විස්තර කරලා දෙන්නේ. සති විප්පවාසෝ කියලා කියනවා සතියෙන් වෙන්ව වාසය කිරීමක්. ඒ කියන්නේ සිහිය නැතිව සිටීමක් කියලා. කල කී දෑවත් හරියට සිහියේ තියාගන්නට එතකොට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගයක් පිරීම පසකින් තැබේවා. ලෞකික ජීවිතය තුළවත් කෙනෙකුට පුළුවන් කමක් නැහැ. සිහිය නැතුව වාසය කිරීමෙන් සාර්ථකත්වයක් ලබන්නට. ඒ නිසා සිහිය කියන දේ අනිවාර්යයෙන්ම අපේ ජීවිතය තුළ පුරුදු පුහුණු විය යුතු උත්තරීතර ගුණාංගයක්. සිහිය කියන එක ඔබේ ජීවිතේ තියෙනවාද කියලා නිරන්තරයෙන්ම ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන ධර්මයක්. බුදුරජාණන් වහන්සේ වදාළේ සිහිය හැමතැන හැම විටකදීම උපකාරක වන ධර්මයක් කියලා. ඒ නිසා මදකට හෝ සිහිය නැති වෙලා ගියොත් අපි සතියෙන් විප්‍රයුක්ත වුණොත් අපි ඉන්නේ අකුසල පක්ෂයක. ඒක හොඳින්ම ඔබ මතකයේ තබා ගන්නට ඕන. දැන් මේ සිහිය ඉවත් වෙන වෙලාවට තමයි ඔබ අකුසල ධර්මයන්ට වැටෙන්නේ. විවිධ කෙලෙස් වලට වැටෙන්නේ. කෙලෙස් වලට වැටෙනවා කියන්නෙම මතකයේ තබා ගන්න සිහිය නැති වුණා කියන එක. ඒ නිසා සතිය කියන එක නිවන් ප්‍රතිපදාවටම ඒ ප්‍රතිපදාවෙහිම තියෙන බලවත් අංගයක්. ඒ නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී මේ සිහිය කියන එක සම්මා සතිය කියන එක ඊට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ තරම් ජීවිතයට අර්ථෝත්පාදක මේ ගුණාංගය අපේ ජීවිතයෙන් අයින් වෙලා යනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. වහාම අප ක්‍රියාත්මක වෙලා ඒ උතුම් ගුණාංගය අපේ ජීවිතයට එකතු කර ගන්නට ඕන. කසපහඳුන දැන් අපිට ගොඩක් වෙලාට පේන තියෙන නූතන තරුණ සමාජය ගත්තම නිරන්තරයෙන් අන්තර්ජාලයේ සැරිසරන උත්සාහවත් වෙනවා. එහෙම නැත්නම් බොහෝ යහළුවන් පිරිවරාගෙන හිස් වචන ප්‍රලාප කතා කරනවා. මේ හැම අවස්ථාවකම අපිට පේන තියෙන සිහිමුලාකම.
හැම අවස්ථාවකම ඇත්තෙම දකින්න තියෙන්නේ සිහි මුලාකම. තමන් කියන දේ දන්නෙත් නැහැ. අනුන් කියන දේ යහපතක්ද අයහපතක්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම මේක විශේෂයෙන්ම දකින්නට පුළුවන්කම තිබෙනවා අදතනේ තරුණ ප්‍රජාව පිළිබඳව නැතිනම් තරුණයන් අතර මේ සිහි මුලාව කටයුතු කිරීම කියන දේ. තමන් කියන දේ තිබෙන හරය පිළිබඳව තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසාම හිස් වචන නොඑක් අවස්ථාවල කතා කරමින් කාලය ගත කරන්නට තමයි සිතෙහි තිබෙන කැමැත්ත තියෙන්නේ. මේ නිසාම තමයි පරිහානියට පත්වන්නේ. ඒ කියන්නේ දැන් සිහිය නැතිකම පිළිබඳව විස්තර කරනකොට මේ සිහියට මේ සිහි මුලා වුණ ස්වභාවයට දෙන නමක් තමයි මේ පිලාපන බව කියන එක. ඒ කියන්නේ අරමුණෙන් අරමුණට පාවෙනවා. අරමුණෙන් අරමුණට පාවෙනවා. අර ජීවිතයක බරසාරකමක් ඇත්තේ නැහැ. දෙයක් පිළිබඳව පිහිටා සිටින ලක්ෂණයක් ඇත්තේ නැහැ. නොපිහිටි බව කියන එක අසම්මුට්ඨ භාවයේ හිතිබෙන ස්වභාවය. පිහිටා සිටින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඉතින් ඔවුන්ගේ සිතුවිලි සමුදායේ ඒ විදිහටම තියෙන නිසා තමයි ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුලත් ඒ විදිහ දෙයක් विद्यमान වෙන්නේ. ඒ කියන්නේ ඒ කරන කියන කටයුතු පිළිබඳව වුණත් ඊට පස්සේ विद्यमान වෙන්නේ ඒ විදිහ තමයි. අරමුණක් නැති පුද්ගලයෙකුට නැතිනම් ඒකාග්‍රතාවයක් නැති සිහියක් නැති පුද්ගලයෙකුට මේ සමාජයේ යහපත්ව ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔහුගේ අරමුණ වේගෙන් එහෙට මෙහෙට හැසිරෙන්න පටන් ගන්නවා, සැලෙන්න පටන් ගන්නවා. ඉලක්කයක් අරමුණක් නැති ජීවිතයක් ඊට පස්සේ ඔහුට ගෙනල්ලා දෙන්න පුළුවන් මහත්ම ව්‍යසනය ගෙනල්ලා දෙනවා. මේක ගොඩක් වෙලාවට අද දවසේදී මේ තරුණ ප්‍රජාව පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තිබෙන දෙයක්. එනිසා අපි ඒ වෙනස් කරගත යුතුයි. අපි කල යුතු දේ පිළිබඳව හරියට විනිශ්චය කරගන්නට පුළුවන් වන විදිහට අපි හිතේ පවතින මේ ගති වෙනස් කරගන්නට ඕනේ අද දවසේදී. එනිසා මුට්ටස්සති ස්වභාවය බොහෝ කොට දකින්නට පුළුවන්. ඒ විදිහට අන්තර්ජාලය පරිහරණය කරනවා, යහළු එහෙලියන් ඇසුරු කරනවා. මේක නරක දෙයක් නෙමෙයි. මේක අපිට හොඳ පැත්තට පරිවර්තනය කරගන්නට අවශ්‍යයි. තමා ඇසුරු කිරීම තුළ අනිත් මිනිස්සුන්ට අයහපතටපත් වීම නෙමෙයි සිද්ධ විය යුත්තේ. තමන් ඇසුරටපත් වීම තුළ අනිත් අයත් යහපතට පැමිණීමයි සිද්ධ විය යුත්තේ. ඒ නිසා බොහෝ පිරිසක් මුලා වූ සිහිය ඇති පිරිසක් නම් ඔබට පුළුවන් නම් ඒකෙන් එක පුද්ගලයෙක් හරි මුලා නොවන සිහිය ඇති තැනටපත් කරගන්නට ඒ තමයි කල යුතු බුද්ධිමත්ම දේ බවට පත්වන්නේ, මිත්‍රත්වයේ බවට පත්වන්නේ ඒ දේම තමයි. කෙනෙක් වෙනුවෙන් කරන මෛත්‍රිය, කරුණාව මේ වගේ හැම ගුණධර්මයක්ම බවට පත්වන්නේ කෙනෙක් තව කෙනෙක්ව ඒ தത്വයට පත් කර ගන්නවා නම්. ඒ නිසා මුලා වූ සිහිය ඇති පුද්ගලයන් අතර නොමුලා වූ සිහිය ඇති පුද්ගලයෙක්ව වාසය කරමින් අනිත් අයත් එතනට පත් කර ගන්නට ඔබ උත්සාහවත් වෙනවා නම් ඔබට පුළුවන් මේ ජීවිතයත් සාර්ථක කරගෙන මේ උතුම් ප්‍රතිපදාවත් මනමින් පුරා ගන්නට පුළුවන්කම තිබෙනවා. දැන් මේ මුට්ඨස් සත්‍යං කියලා කතා කරනකොට නටුවා වූ සිහිය ඇති බව, මුලා වූ සිහිය ඇති බව පිළිබඳව කතා කරනකොට ඒත් එක්කම තියෙන අනිත් කතාව තමයි අසම්පජඤ්ඤය කියන එක. සම්‍යක් ප්‍රඥාව නැතිකම. එතකොට මුලා වූ සිහිය ඇති බව, සම්‍යක් ප්‍රඥාව නැතිකම. ඒත් එක්කම එහි අනිත් පැත්ත තමයි සති සම්පජඤ්ඤය කියන එක. කසපහඳුන දැන් අපි කතා කරගෙන ආවේ මුට්ටස්සච්ච සිහි මුලාකම. මේ සිහි මුලාකම තියෙනවා කියලා කියන්නේම අසම්පජඤ්ඤය තියෙනවා කියන එක. සිහි මුලා බව යම් තැනක තිබෙනවා නම් ඒ අනිවාර්යයෙන් මෙතන අසම්පජඤ්ඤය තියෙනවා. අසම්පජඤ්ඤය කියලා කියන්නේ සම්පජාන බවක් නැතිකම. මොකද්ද මේ අසම්පජඤ්ඤය කියලා කියන්නේ? අඥානං අදස්සනං අවිජ්ජාලංගී මෝහෝ අකුසල මූලන්ති එවං වත්තා අවිජ්ජා ඒව. එතකොට සතියේව සම්පජඤ්ඤ ඥානං කියලා කියනවා. සම්පජඤ්ඤය කියන්නේ ඥානය කියන එක. සම්පජඤ්ඤේ නැතිකම තමයි අසම්පජඤ්ඤය කියන්නේ. ඒ කියන්නේ ඥානය නැතිකම. ඒ කියන්නේ නුවණ නැතිකම. ඒක විස්තර කරන්නේ කොහොමද? අඥානං නොදන්නාකම යම් කිසි තැනක තියෙනවා නම්, නොදක්නා බව යම් කිසි තැනක තියෙනවා නම්, අවිද්‍යාව යම් තැනක තියෙනවා නම්, අවිද්‍යාවෙන් ඇලීම යම් තැනක තියෙනවා නම්, මෝහය තියෙනවා නම් මෙන්න මේක තමයි අසම්පජඤ්ඤය කියලා කියන්නේ. එතකොට දැන් අසම්පජඤ්ඤයේ තියෙන පුද්ගලයාට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔහුගේ ඉරියව් පැවැත්ම පිළිබඳව සිහිය පවත්වන්නට. ඔහුගේ අතපය කොහෙද යන්නේ කියලාවත් ඔහු දන්නේ නැහැ. ඒක තමයි අසම්පජඤ්ඤයේ තිබෙන ස්වභාවය. මේ සම්පජඤ්ඤය පිළිබඳව කතා කරනකොට අපිට ප්‍රධානව සම්පජඤ්ඤයේ ආකාර කිහිපයකට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා.
සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤයයි කියලා මේ සම්පජඤ්ඤයෙහි ප්‍රධාන කොටස් 4ක් දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ සම්පජඤ්ඤය සතරාකාර සම්පජඤ්ඤය නැතිකම තමයි අසම්පජඤ්ඤයයි කියලා කියන්නේ. මේ සතර තැන නුවණක් නැහැ කියන එක. සාත්තක සම්පජඤ්ඤය. සාත්තක කියලා කියන්නේ අර්ථ සහිත බව සහ අර්ථ විරහිත බව පිළිබඳව නුවණක් තියෙනවා. තමන් ගමනක් යන්න පිටත් වෙනකොට තමන් දන්නවා මේ යන ගමන අර්ථ සහිත වූවක්ද අනර්ථ සහිත වූවක්ද කියලා. ඒ අනදී අකුසල නිස්ෘත ගමනක් නම් ලෝභ ද්වේෂ මෝහ සහගත අරමුණු තවදුරටත් තහවුරු කරන ඒ මට්ටමේ හැසිරෙන අනවශ්‍ය දෙයක් නම් තමන් ජීවත් වෙනවා කියන දෙයට අදාළ වෙන දෙයක් නොවන දෙයක් නම් අන්න ඒ ඉබඳු වූ ස්වභාවයේ යන ගමනකට තබන සෑම පියවරකටම කියනවා මේ සාත්තක සම්පජඤ්ඤේ නැහැ. අර්ථ සහිතද කියන එක පිළිබඳව දන්නේ නැහැ. සමහර වෙලාවට වචන කතා කරනවා Tamanට ඇති වැඩකුත් නැහැ අනුන්ට ඇති වැඩකුත් නැහැ. එතකොට මේ වචන කතා කරනකොට මේ වචන කතා කිරීම තුළ ਉਹ සාත්තක සම්පජඤ්ඤේ නැහැ. එතකොට ඒ සම්පජඤ්ඤේ විරහිත අසම්පජඤ්ඤයයි ඔහුගේ ජීවිතය තුළ පවතින්නේ. සප්පාය සම්පජඤ්ඤය කියලා කියනවා සප්පාය භූමිය. සප්පාය භූමිය කියනකොට දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් භික්ෂුන් වහන්සේට සාත්තක භූමිය බවට පත් වෙනවා නැතිනම් සාත්තක තැන් බවට පත් වෙනවා. දැන් චෛත්‍ය ස්ථාන, බෝධි ස්ථාන, ඊට පස්සේ විවේක ස්ථාන මේ ආදී සියලුම දේවල් සාත්තක තැන්. ඒ කියන්නේ අර්ථයක් කරගන්න පුළුවන් තැන්. චෛත්‍ය ළඟට ගිහිල්ලා වන්දනාමාන කරන්න, බෝධිය ළඟට ගිහිල්ලා වන්දනාමාන කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ සාත්තක උනාට හැම මොහොතකම මේ දේවල් සප්පාය වෙන්නේ නැහැ. සප්පාය වෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් අපි හිතමු මහා පූජාවක් තියෙන දවසකට අපි ගිහිල්ලා රුවන්වැලි සෑය ළඟ ගිහිල්ලා භාවනා කරන්න කියලා ගියාට ඒ දේ කරගන්නට පුළුවන් කමක් නැහැ. එදාට ඒක සප්පාය නැහැ. මේක ගිහි පින්නතුන්ට උනත් අදාළ වෙන ගිහි පින්නතුන්ට උනත් අවශ්‍ය වෙන දෙයක් තමයි සාත්තක සම්පජඤ්ඤය සහ සප්පාය සම්පජඤ්ඤය. මොකද ගෘහ ජීවිතයක් ගත කරනකොට ඔබට බොහොම සම්බාධ සහිතයි නොඑක් පැතිවලින් සමාජයත් එක්ක ජීවත් වෙනකොට විවිධ ගති ඇති විවිධ චරිතවත් විවිධ පුද්ගලයෝ ඔබට ඇසුරු කරන්නට සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ මේ දහම් ප්‍රතිපදාවක් තුළ යන්න පටන් ගත්තට ඔවුන් ඔබත් සමග යන අය නෙමෙයි ඇතැම් විට. ඒ නිසා ඒ බඳු සමාජයත් එක්ක සුහදව ගනුදෙනු කටයුතු කරන්නට යනකොට සමහර වෙලාවට ඔබට නුසුදුසු තැන්වලට යන්න සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ බඳු අවස්ථාවල ඔබ ඔබේ ජීවිතයේ පිළිබඳව මෙනෙහි කළ යුතු දැක්ක යුතු දෙයක් තමයි සාත්තක සහ සප්පාය සම්පජඤ්ඤය කියලා කියන්නේ. මේක අර්ථ සහිතද මේ යන ගමන මේ විදිහට කිරීම අර්ථ සම්පන්නද මේ කරන කතාව අර්ථ සම්පන්නද ඒ වගේම මේ කරන දේ කියන දේ සුදුසු දෙයක්ද කියලා එහි සප්පාය භාවයේ පිළිබඳවත් ඔබේ නුවණ තියෙන්නට ඕනේ. එතකොට ඒ සාත්තක සම්පජඤ්ඤයත් සප්පාය සම්පජඤ්ඤයත් අපේ ජීවිතේ ප්‍රධානතම අංගයන්. ඊට පස්සේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ගෝචර සම්පජඤ්ඤය. ගෝචර සම්පජඤ්ඤයයි කියලා කියන්නේ ගෝචරය පිළිබඳව දන්නාකම. ගෝචරය සහ අගෝචරය. දැන් භික්ෂුන් වහන්සේ නමකට නම් උන්වහන්සේට සුදුසු ගෝචරයක් තියෙනවා. උන්වහන්සේට නොසුදුසු වෙන අගෝචරයක් තියෙනවා. එතකොට ඒ සුදුසු ගෝචරය සහ නොසුදුසු අගෝචරය පිළිබඳව තේරුම් ගන්නට දක්ෂයෙක් වන්නට අවශ්‍යයි. එතකොට දැන් ගිහි කෙනෙක් නම් ඔහුගේ ජීවිතයට උනත් අදාළව සුදුසු ගෝචර සහ අගෝචර බව ස්ථාන තිබෙනවා. ඒ නිසා ගෝචරය සහ අගෝචරය තේරුම් ගන්නට සමර්ථ පුද්ගලයෙක් බවට පත්වන්නට ඕනේ. දැන් මේ ධර්මමය සංකල්පයන් තුළ අපේ ලෞකික ජීවිතයට උනත් මේ කෙනෙකුගේ ජීවිතයට ගන්න පුළුවන් දේවල් බොහොම සාර්ථක ගෘහ ජීවිතයක් අරගෙන යන කෙනෙකුට මේ සම්පජඤ්ඤ හතර දිහා බලලා කටයුතු කරන්න පුළුවන් නම් ඒකෙන් ගන්න පුළුවන් ආభాෂය තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් නම් ඒ ජීවිතය ඉතාම සාර්ථකව තමන්ට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔහුගේ ජීවිතයේ මහා බර සහිත දෙයක් නොවි ඉතාම සැහැල්ලු පැවැත්මක් තුළ නිවැරදි කළමනාකරණයකින් තමන්ගේ ජීවිතය අරගෙන යන්න පුළුවන්කම තියෙනවා මේ ගතිගුණ සාමාන්‍ය ලෞකික ජීවිතයට ගත්තා. ඒ කියන්නේ මේ ලෝකෝත්තර ගුණ ධර්ම පුරා ගැනීම පසකින් තබා ලෞකික ජීවිතයට ගත්තත් ඔහුගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් උත්තරීතර වටිනා මේ මාණික්‍ය වගේ දේවල් තමයි මේ සම්පජඤ්ඤ ආදී මේ ගුණ ධර්ම කියලා කියන්නේ. එතකොට එයා ගෝචරය පිළිබඳව හඳුනා ගන්නවා. නිවන් දකින්නට ප්‍රතිපදාව පුරන කෙනෙක් නම් එයා දන්නවා මේක නිර්වාණගාමිනී ප්‍රතිපදාවට විරුද්ධ දෙයක්. මේක මේ විදිහට සිද්ධ කිරීම මේ තැනට යෑම ගෝචරය නෙමෙයි මේක අගෝචර ස්ථානයක් කියන එක පිළිබඳව එයා
හඳුනා ගන්නවා. ඒ වගේම අවසාන සම්පජඤ්ඤය තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ සම්මෝහයට නොපැමිණීම මොන වගේද? තමන්ගේ ඉරියව් පැවැත්ම ආදී පිළිබඳව සම්මෝහයකටපත් වෙන්නේ නැහැ. එයා හැම වෙලාවකදීම අපි දන්නා සතිපට්ඨානය වගේ අපි පරිශීලනය කරනකොට ඒ කියන්නේ සම්පජානකාරී හෝති කියලා සම්පජාන පබ්බයක් පෙන්නනවා. ඒ කියන්නේ යනකොට එනකොට කනකොට බොනකොට අතපය දිගාරිනකොට දෙපස බලනකොට වැසිකිලි කැසිකිලි ආදී කරනකොට පවා සම්පජානකාරී කියලා. අන්න ඒකට කියනවා අසම්මෝහ සම්පජඤ්ඤය. මුලා නොවුණු සිහියෙන් වාසය කිරීම. එතකොට එයා දන්නවා ඒ හැම තැනකම බැසගෙන පවත්නා සත්පුද්ගල දෘෂ්ටිය ඉක්මන විදිහට මේ ධාතු මාත්‍රික වූ මේ කයෙහි පැවැත්ම පිළිබඳවත් නාම ධර්මතා ආදීන්ගේ ස්වභාවය පිළිබඳවත් එයා නුවණ පවත්වනවා. අන්න එසේ නුවණ පැවැත්වීම තමයි අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ. සම්මෝහයටපත් නොවි නුවණින් වාසය කිරීම අසම්මෝහ සම්පජඤ්ඤය. එතකොට මෙන්න මේ කියන සම්පජඤ්ඤය ජීවිතයකට ඊටාම වැදගත් වෙන කාරණාවක්. එතකොට මුට්ටස්සති කියනකොට මුලා වුණ සිහිය, අසම්පජඤ්ඤය කියනකොට මෙන්න මේ හතර තැනක තිබෙන සිහිය නැතිකම. ලෞකික වශයෙන් තමන්ගේ පැවැත්ම පිළිබඳව සිහියක් ඇත්තෙත් නැහැ. ලෝකෝත්තර ධර්මයේ පිළිබඳව කෙසේවත් නුවණක් නැතිකමට කියනවා මුට්ටස්සති සහ අසම්පජඤ්ඤය කියලා. දැන් කසබඳනේ මුට්ටස්සති අසම්පජඤ්ඤය කියනකොට ඒත් එක්කම තියෙන කාරණාව තමයි සති සම්පජඤ්ඤය කියන එක. සති සම්පජඤ්ඤය. එතකොට ඒ සිහිය සහ සම්පජඤ්ඤය, සිහිය සහ නුවණ කියනකොට තමන්ගේ ජීවිතය අර හතරාකාර පැවැත්ම පිළිබඳවම තියෙන නුවණ. එතකොට එයාගේ සම්පූර්ණම ලෝකෝත්තර ප්‍රතිපදාව මෙතෙන්ට ඇතුළත් වෙලා අවසానයි. එයාට තියෙනවා ඒ සම්පජඤ්ඤේ පටන් ගත්තාම අසම්මෝහ සම්පජඤ්ඤයෙන් තමයි ඒක අවසාන වෙන්නේ. සාත්තක සම්පජඤ්ඤයෙන් පටන් ගත්තා අසම්මෝහ සම්පජඤ්ඤය. ඒ අසම්මෝහ සම්පජඤ්ඤය කියලා කියන්නේ මෝහයට ප්‍රතිවිරුද්ධව යන, අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධව යන ප්‍රඥාව උපදවන දර්ශනයක්. එතකොට පොදුවේ ගත්තාම මේ මුළු සමස්ත ප්‍රතිපදාවම, මුළු බුද්ධ ශාසනයේ තිබෙන මේ මුළු ප්‍රතිපදාවම කෙටි කරලා වචන දෙකකින් කියන්න කිව්වොත් කියන්න තියෙන සති සම්පජඤ්ඤය කියලා. සිහිය සහ නුවණ කියන දේ. එච්චරයි. කරන්න තියෙන දෙයක් විදිහට කතා කළොත් අපිට කෙටියෙන්ම කියන්න කිව්වොත් සතිය සහ සම්පජඤ්ඤය. එච්චරයි කරන්න තියෙන්නේ. එතනින් එහාට දෙයක් කරන්න නැත්තේ නැහැ. සතිය සහ සම්පජඤ්ඤය, සිහිය සහ නුවණ. මේ දෙක තමයි මුළු සමස්ත බුද්ධ වචනය තුළම දැක්වෙන අපි අද කළ යුතුයි කියලා යමක් තියෙනවා නම්, ප්‍රතිපදාවක් ගැන කතා කරනවා නම් අපි කතා කරන්නේ සිහිය සහ නුවණ කියන මේ ගති දෙක. කසපන්ත දැන් මෙතනදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන තැනක් තියෙනවා. අසති අසම්පජඤ්ඤ සහ සති සම්පජඤ්ඤ කියනකොට සිහිය තිබුණත් සම්‍යක් ප්‍රඥාව නොතිබුණොත් ඇතැම් වෙලාවට ඒ සිහියම අකුසල ධර්මයකට යොදා ගන්න පුළුවන්කම තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය මහා චත්තාරීසක සූත්‍ර පරයයට අනුව බලනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවානේ සම්මා සතියේ නිජින්න භාවයටපත් වෙන්නේ මිච්ඡා සතිය කියලා. එතකොට සතියක් තියෙනවා. මේ සතිය සම්මා සතියද මිච්ඡා සතියද කියන එක තීරණය කරන්නේ ඒහා සමග වෙන දර්ශනය, දෘෂ්ටිය. එතකොට මේ දැක්ම තමයි ඒ සිහිය පවා පාරිශුද්ධත්වයටපත් කරන්නේ. එතකොට සිහිය කියන එක එකම අංගය නෙමෙයි. සම්පජඤ්ඤයෙන් තොර සිහියක් කියන දේ ඇත්තටම මිච්ඡා සිහියක්. ඒක වැඩුවා කියලාවත් ඒ විදිහට කළා කියලාවත් තේරුමක් ඇත්තේ නැහැ. ඒ නිසා ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ධර්මයන් පිළිබඳව, කුසල අකුසල ධර්මයන් පිළිබඳව නුවණක් නැතුව සිහියක් වැඩුවා කියලා එයින් ඇති ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. ඒක හරියට මේ අලියෙක් නැතුව හෙන්ඩුවක් ගෙදර තියාගෙන හිටියා කියලා වැඩක් නැහැ වගේ මේ සිහියක් විතරක් තියාගෙන හිටියා කියලා ඇති වැඩක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ සිහිය කියන දේ මිච්ඡා සතියක් විදිහට දියුණු කළත් අනේ සිහියනේ කියලා ඒක පස්සෙන් යෑම නම් નિરර්ථක දෙයක්. ඒ නිසා අපි ගොඩක් වෙලාවට දකිනවා සිහිය කියලා ගොඩක් දිනෙක සිහි පවත්වන්නට උත්සාහවත් වෙනවා. ඇයි සිහි පවත්වන්නේ? කොතෙන්ටද සිහි පවත්වන්නේ? මොන ගුණ ධර්මද අපි තුල වැඩි යුත්තේ කියන එක පිළිබඳවවත් දන්නේ නැතුව සිහිවත් වෙනවා. එහෙම සිහිවත් වුණාට වැඩක් නැහැ. අපි ළඟ තියෙන්නට අවශ්‍ය දේ තමයි සම්මා සතිය කියන දේ. සම්මා සතිය බවට ඒක පත්වන්නෙම එතන තියෙන මේ සම්පජඤ්ඤය නිසා. ඒ කියන්නේ එතන තියෙන මේ නුවණ නිසා. නුවණ නැත්තම් කොයි වෙලාවකවත් ඒ සතිය නිවන උදෙසා උපකාරී වෙන සතියක් බවට පත්වන්නේ නැහැ. සම්පජඤ්ඤේ නැති සතිය මිච්ඡා සතියක්. අපේ සදැහැති පින්වතුන්ට ඉතාමත්ම ප්‍රයෝජනවත් වන මාතෘකා කිහිපයක් අද අපි සාකච්ඡා කළේ. අවිහිංසාව සෝචෙය්‍ය,
සති සම්පජඤ්ඤ මුට්ටස්සති අසම්පජඤ්ඤ කියන මේ මාතෘකා සම්බන්ධයෙන් කතා කළේ. ඉතින් ඔබට මේ සාකච්ඡාව අතරතුර වැටහෙන්නට ඇති මේ කොයිතරම්නම් ජීවිතයට යොදාගත යුතු කරුණක්ද කියන එක කළ යුතු වෙන්නේ අදම පටන් අරගන්න එකයි. තවත් ප්‍රමාද වෙන එක එහෙම නෙමෙයි. සසරක ස්වභාවය ගැන කල්පනා කරලා මේ අනන්ත බියකරු සසරෙන් එතර වීම සඳහා මේ උත්තරීතර ධර්මය අදම ඔබේ ජීවිතය හා යොදා ගන්න, ධර්මානුකූල ජීවිත ගත කරන්න, ඊටමත් ඉක්මනින් සසර ගෙවා ගන්නට කටයුතු කරන්න. ඉතින් අද මේ උතුම් සාකච්ඡා මණ්ඩපයේට පැමිණ ඔබට මේ කරුණු පැහැදිලි කළ ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හාමුදුරන් වහන්සේට අපි විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අද දායකත්වයේ ගෙන කටයුතු කරන පින්වතුන් මහබුද්ගමයේ පදිංචිව සිට අවුරුදු 4කට පෙර කාල යාත්‍රා කළ වසන්ත විතාන මහතාට පින් පැමිණවීම පිණිස එතුමාගේ බිරිඳ සහ දූ දරුවන් විසින් දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ඒ වගේම ලෝවාසී සියලු දෙනාටම උතුම් වූ ධර්මාවබෝධය වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් ඇති කරගෙන තියෙනවා. ඉතින් අනු කල්පනා කරගන්න මේ රැස් කරගත් උදාරතර කුසල සම්භාර ධර්මයන් සඳහන් කර පරිදි මේට වසර 4කට පෙර අභව ප්‍රාප්ත වූ වසන්ත විතාන මහත්මයා ප්‍රධාන සියලු ඥාති හිතයිශීනුත් පින් කැමැති හැම සත්වගත් අනුමෝදන් වෙත්වා. යම් හේතුවකින් දුකකනන් නිමිදී සුවපත් වී සැපයෙන් සැපතටපත්ව ලෞතුරු නිවනින් සැනසීම ලබත්වා. දායකත්වයේ ගෙන කටයුතු කරන පින්වත් සෑම සියලු දෙනාටත් දෙවියන් සහිත සදේවක ලෝකයාටම මේ කුසල ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවය සැලසේවා, ඉසුරු වර්ධනය වේවා, ඊටමත් ඉක්මනින් සසර දුකින් මිදී ලබන ලෞතුරු නිර්වාණ ශාන්තිය පිණිස මේ පින් හේතු වාසනා පාරමී වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.